නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි ගෞරවයෙන් සරණ ගියපු අපගේ ශාස්තෘන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ නොම්බර 131 සී වලහේන පල්ලෙගම පැපිලියවල ලිපිනේ පදිංචි පින්වත් අශාන් උදිත් මහත්මයා විසින් එතුමා බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමේ පින පවුලේ සියලු දෙනාට, ආච්චි අම්මාට, සීයා තාත්තාට ඇතුළුව පවුලේ හැම දෙනාට ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ පින හේතු වේවා කියන අදහසිනුයි අද දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ. අද අපි මේ ධර්ම කතාවේදී ඉගෙන ගන්නේ පුස්ස කියන මහරහත් උත්තමයන් වහන්සේ මේ අනාගතය ගැන වදාළ බොහෝම වටින ගාථා. මේ පුස්ස මහරහතන් වහන්සේ ගාථා හරි සංවේගයි පින්වතුනේ. මේ ගාථාවල උන්වහන්සේලා අනාගත බුදුසසුන දැක්ක විදිහ මේ ගාථාවල සඳහන් වෙනවා. ඒ ගැන ඉගෙන ගන්නකොටයි තේරෙන්නේ උන්වහන්සේලා මේ ශාසන පරිහානිය කියන එක ඒ කාලේ කොච්චර දැකලා තියෙනවද කියලා. මේ ගාථා ඉගෙන ගන්නකොට ඔබට ඇතැම් කාරණා ප්‍රකට වේවි. අහෝ දැන් බුද්ධ ශාසනයට මෙහෙම වෙලානේ කියලා. දැනුත් බුද්ධ ශාසනයේ භික්ෂු සංඝයා අතරේ මේ විදිහේ ප්‍රශ්න හටගෙනනේ කියලා මේ ගාථා ඉගෙන ගන්නකොට තේරෙයි. මේ ගාථා වදාරන්න හේතුනේ මෙන්න මේ සිදුවීම. පණ්ඩරගොත්ත නමින් තාපසයෙක් හිටියා. ඒ තාපසයාට දැක ගන්නට ලැබුණා පැහැදීම ඇති කරවන බොහෝ භික්ෂූන් වහන්සේලාව. ඒ කාලේ මේ සිද්ධිය වෙද්දී පණ්ඩරගොත්ත කියන ඒ තාපසයාට වනසෙනසුන්වල නිහඬව ධ්‍යාන භාවනාවේ ඇලී වසන භික්ෂූන් වහන්සේලා දැකලා හිත පැහැදුනා. උන්වහන්සේලාගේ ඉඳුරන් හරීම ශාන්තයි. සිත් දියුණු කරලා තියෙන්නේ. ඒ ගැන පුස්ස නම් රහතන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. කවුද මේක ඇහුවේ? පණ්ඩරගොත්ත කියන තාපසතුමා. මගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු මැනව. අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලා කුමකට කැමති වේවිද? උන්වහන්සේලාගේ ඉලක්කය කුමක් වේවිද? උන්වහන්සේලා මොන වගේ ආකල්ප වලින් යුක්ත වේවිද? මේ පණ්ඩරගොත්ත තවුසාට ඒ කාලේ හිටපු ප්‍රසාද ජනක ඉඳුරන් නැති බණ භාවනාවෙන් කල් යවන භික්ෂුන් වහන්සේලා දැක්කාම හිතක් උපන්නා. අනේ මේ ප්‍රසාද ජනක සංඝයා දිගටම ඉඳීද? සංවර ඉඳුරන් ඇති සංඝයා දිගටම ඉඳීද? මේ භික්ෂුන්ගේ පැවැත්ම වෙනස් වෙලා යයිද? මේ ගැන නුවණැති උත්තමයෙක්ගෙන් දැනගන්න ඕන. ඒ අදහසිනුයි අපේ පුස්ස මහරහතන් වහන්සේගෙන් පණ්ඩරගොත්ත තවුසා මේ අනාගතය ගැන ඇහුවේ. ඒ අනාගතය ගැන කියා දෙන කතාව මහා නුවණ තියෙන, දියුණු කරන ලද නුවණ තියෙන පුස්ස මහරහතන් වහන්සේ මේ විදිහට සිද්ධ කළා. පුස්ස මහරහතන් වහන්සේ වදාලා සුනෝහි වචනං මයිහං ඉසි පණ්ඩර සෞහයං සක්කච්ඡං උපදහාරේහි අක්කිච්චි සාමයා නගතං. පින්වත් පණ්ඩර තාපසය
එහෙමනම් මම මේ කියන දේ අහගන්න. අනාගතයේ සිදුවන දේ මම කියන්නම්. හොඳින් මතක තියාගන්න. අනාගතයේ ඇතිවෙන භික්ෂූන් වහන්සේලා බොහෝ විට කරන්නේ කෝධනා, ක්‍රෝධ කරන එක. උපනාහීච, එකිනෙකා පලිගන්න එක. මක්ඛී, එකිනෙකාගේ ඇතිගුණ මකන එක. තම්බි, මාන්නෙන් ඉදිමිලා සටහා නැතිගුණ හුවා දක්ව ගන්න එක. ඉස්සුකී නානාවාදාච භවිස්සන්ති අනාගතේ, ඉරිසියාවෙන් ඉඳගෙන වාද විවාද කරන එක තමයි අනාගතයේ දැකගන්ට ලැබෙනදී. භික්ෂූන්ගේ වාද. එක්කෙනෙක් පුටුවක් තියලා තවත් කෙනෙකුට එන්න කියලා භික්ෂූන් වාදයට සැරසෙනවා. මේවා දකින්න ලැබෙනදී. මේවා දකින්න ලැබෙනදී මේවා සිද්ධ වෙනවා කියලා ඒ අතීතේ වැඩ හිටපු හැබෑ රහතුන් දැක්කා. බලන්න පින්වතුනි මේ බුදු සසුන පරිහානිය කරා ගිහින් තියෙන හැටි. අනාගතයේ භික්ෂූන් වහන්සේලා ක්‍රෝධ කරන්න පටන් ගනී කියනවා. සංවර ඉඳුරන් ඇතුළේ වාසය කිරීම කියන එක බැහැරකට වෙනවා. ක්‍රෝධ කරන්නට ගනී. පලිගන්න පටන් ගනී. මාන්නින් ඉදිමිලා මේ තමන්ගේ නැති ගුණ බොරු ආටෝපෙට හුවා දක්වන්න පටන් ගනී. අනුන්ගේ ගුණ මක මකා ඉරිසියාවෙන් කටයුතු කරයි. ඊට පස්සේ කරන්නේ වාද විවාද කරගන්න එක. ගැඹුරු ධර්මයේ දන්න බවට මාන්නෙන් හිතාගෙන වටපිටාවේ දුවන එක විතරයි ඒගොල්ල කරන්නේ. චපල සිත් ඇති ඒ උදවිය සද්ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැහැ. ඔවුනොවුන් කෙරෙහිත් ගෞරවයක් නැහැ. අනාගත භික්ෂූන් අපි මේ ධර්මයේ දන්නවා, අපිත් මේ ගැඹුරු දහම දන්නවා කියලා නිකන් ඔළුව මාන්නකින් උදුම්මගෙන වටපිටාවේ දුවන එක විතරයි කියනවා තියෙන්නේ. ඒගොල්ලන්ගේ හිත් චපලයි, අවංක නැහැ. තමන්ගේ අභ්‍යන්තර ස්වභාවය නෙමෙයි එළියට ප්‍රකට කරන්නේ. කට්ට කෛරාටිකකම. චපල ජීවිත ඇතුව ගත කරනවා. ඒ අයට සද්ධර්මයේ කෙරෙහි ගෞරවයකුත් නැහැ. ඔවුනොවුන් කෙරෙහි, ඒ කිවි භික්ෂූන් කෙරෙහි පවතින ගෞරවෙත් ඒගොල්ලන්ට නැතුව යනවා කියනවා. අනාගත ලෝකයේ මේ විදිහට බොහෝ ආදීනව පහළ වෙනවා. බුදු සමිඳුන් මේ ධර්මයේ වදාළේ ඊතා පිරිසිදු ලෙස. එහෙත් නොයෙක් මිත්‍යා මතවලින් මේ ධර්මයේ කිලිටි කරලා දානවා. තම තමන්ගේ මති මතාන්තර අරගෙන ඒ මති මතාන්තර වලින් මේ පිරිසිදු ධර්මය අනාගත භික්ෂූන් විසින්ම කිලිටි කර දානවා. එහෙමයි රහතන් වහන්සේලා වදාළේ. හැබැයි රහතන් වහන්සේලා මේ ධර්මයේම ආරක්ෂා කරන්න කල්පනා කළා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ තමයි ධර්මය ආරක්ෂා කරන ඒ උතුම් කටයුත්තට ශාසනයේ බර දරාගෙන ඉදිරිපත් වුණේ. පළමුවෙනි ධර්ම සංගායනාව කළා. පින්වතුනි ධර්මය අවබෝධ කරපු රහතන් වහන්සේලා බුදුරජුන් වදාළ ධර්මයේ මෙයයි. බුදුරජුන් වදාළ ධර්මය මා විසින් මෙසේ අසන ලදී. මෙහෙම කිය සංගායනා කළා. දෙවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා. මේ බුදුරජුන්ගේ වචනයයි කියන එක මේ ලෝකේ ව්‍යාප්ත වෙන්න ඕන කියලා අපේ මහා මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ මූලික වෙලා ධර්ම විජයක් කළා. ධර්ම දූත පිරිස රටවල් වල මේ දහම් චාරිකාවේ වැඩමෙව්වා. ඒ හේතුවෙන්මයි මේ ලංකා භූමියටත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මය අපේ මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන පැමිණියේ. බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය ඊටාම පිරිසිදු විදිහට අපිට මිහිඳු මහරහතන් වහන්සේ ලබා දුන්නා. ඒ ධර්මය ආරක්ෂා කරගන්න ලංකාවේ භික්ෂූන් කොච්චර කැප වුණාද?
හැබැයි දැන් බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරමින් කතා කිරීම වෙනුවට තම තමන්ගේ මති මතාන්තර කතා කර තම තමන්ට හිතන ඒවා කතා කර ඒ ධර්මයේ කිලිටි කරන වග මේක මෙහෙම වෙනවා කියන දේ එකල වැඩ හිටි හැබෑ රහතුන් අනාගතයේ දෙස බලා දුටුවා. අනාගතයේ බලවත් වෙන්නේ ඒ භික්ෂූන් තමයි. ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වයේ උසුලනවා. එහෙත් ගුණයෙන් හීනයි. දහම තුල විශාරද නැහැ. සද්ධර්මයේ දන්නෙත් නැහැ. කටවාචාලකම විතරයි තියෙන්නේ. ඒ බඳු පරිහානියට පත්වෙච්ච භික්ෂූන් සංඝයාගේ ප්‍රධානත්වයේ උසුලගෙන ධර්මයේ දන්නෙත් නැහැ. දහම තුල ඇති විශාරද බවකුත් නැහැ. තමන්ගේ තුල ගුණයකුත් නැහැ. තමන්ට එරෙහිව මොනවා හරි එනකොට ඒකෙන් බේරෙන්න කරන්නේ කටවාචාලකම. සංඝයා අතර වැඩ හිටිනවා ගුණවත් භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලාට ධර්ම අවබෝධයක් තියෙනවා. ලැජ්ජා බයක් තියෙනවා. ඒ යහපත් භික්ෂූන් වහන්සේලාව වැඩකට නැති උදවිය වගේ දුර්වල වෙලා යනවා. ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකද කරන්නේ? ඒගොල්ල රන් රිදී කෙත්වතු එළු බැටළුවන් දැසි දස්සන් පිළිගන්නවා. ගිහියෝ වගේ වාසය කරන්න පටන් ගන්නවා මේ භික්ෂූන්. සංඝයාට අකැප දේවල් හැම එකක්ම පිළිගන්නවා. භික්ෂූන්ට අකැප වූ දේවල් බොහෝමයක් කරන්න පටන් ගන්නවා. එහෙම කාලයක් පැමිණෙනවා. ඔවුන්ට නුවණක් නැහැ. සීලෙකුත් නැහැ. සමාධියකුත් නැහැ. මාන්නින් යුතුව හඬ උස් කරලා කතා කර ඉන්නවා. සත්තු වගේ කෝලාහලවලට ඇලෙනවා. ඉතින් මේ රහතන් වහන්සේලා පවසන ගාථා අහගෙන හොඳ නුවණින් කල්පනා කරන්න. නුවණින් දැස් ඇරලා මේ ලෝකයේ දිහා බලන්න. එහෙම වුණොත් පින්වතුනේ අපිට මේ බුද්ධ ශාසනයේ මේ දුර්ලභ බුදු සසුන මුණ ගැහිච්ච මොහොතේ අපිට හරි දෙයක් අල්ලගෙන අපේ ජීවිතයට පිළිසරණක් හදාගන්න පුළුවන් වෙයි. මොකද මේ පරිහානිකර කාරණා අනුක්‍රමිකව උපදිමින් තියෙන හැටි, ඒ දේවල්ම බලවත් වෙමින් තියෙන හැටි අපිට පේන දෙයක්. අනාගත භික්ෂූන් වහන්සේලා නිල් පාට සිවුරු පොරෝගෙන උඩඟුකමින් කුහකකමින් චාටු බස් කියා ශෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් විදිහට පෙනී සිටිනවා. අනාගතයේ භික්ෂුන් වහන්සේලා නිල් පාට සිවුරුත් පොරවනවා කියනවා. ඕන්න භික්ෂූන්ට වෙන දේ. ශාසනයට සිද්ධ වෙන දේ. එතකොට මේකෙන් තේරෙනවා මේ ශාසන පිළිසරණ බුද්ධ ශාසනයේ රැකවරණය කියන එක හැම කල්හි තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ ඉදිරියට අරගෙන යන ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට සිවුරු පොරව ගන්න අයම මේ ශාසනය වනසලා දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මහණෙනි, මුහුද මැද ගමන් කරන නෞකාවක් බඩු වැඩි වෙලා බර වැඩිකමින් ගිලෙනවා වගේ බුද්ධ ශාසනය එහෙම විනාශ වෙන්නේ. මේ බුද්ධ ශාසනය විනාශ කරන හිස් පුද්ගලයා මේ ශාසනයෙන්මයි බිහි වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මේ හිස් පුද්ගලයෝ බිහි වෙන්නේ. අනාගතයේ භික්ෂූන් වහන්සේලා සුදු පාට සිවුරුත් පොරව ගන්නවා. හොඳට තෙල් ගාලා කොණ්ඩේ පීරනවා. ඇස්වල අඳුන් ගාගෙන මහමග යනවා. ඇස්වල අඳුන් ගාගෙන මහමග යනවා කියවේ මේකප් කරනවා භික්ෂූන්. අනාගතයේ භික්ෂූන් මේකප් කරන්නත් පටන් ගන්නවා කියනවා. සිවුර අතහැරලා දාලා මේ සුදු පාටින් වස්ත්‍ර පොරව ගන්න පටන් ගන්නවා කියනවා. මේ ගිහියෝ වගේ නොයෙකුත් කොණ්ඩා මෝස්තර කරන්න ඒ භික්ෂූන් පටන් ගන්නවා. ඔවුන් ගිජු වෙන්නේ සුදු පාට වස්ත්‍රයට. විමුක්තියට පත් සිතින් යුතු රහතන් වහන්සේලා
පඬු ගසා පොරවන ලද පිළිකුල් රහිත වූ අරහත් ධජය නම් කසාවතට ඔවුන් පිළිකුල් කරනවා. රහතන් වහන්සේලා පෙරහූ නිසා මේ උතුම් චීවරයට කියන්නේ අරහත් ධජය, රහතුන්ගේ ධජය. මේ අරහත් ධජය දරාගෙන වැඩ හිටියේ අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ. මේ අපි බුද්ධ ශාසනයේ දෙස හැරී බලනකොට අතීතේ යම්තාක් රහතුන් වැඩ හිටියද ඒ සියලු රහතන් වහන්සේලා නිකලෙස් සිතින් ලෝකයේ සනසමින් වැඩ හිටියේ මේ අරහත් ධජය දරාගෙන. අදට උනත් ගුණවත් භික්ෂූන් වහන්සේලා මේ සිවුර ගත දවටා ගන්නේ, සිවුර දරාගන්නේ අනේ මේ රහතන් වහන්සේලා පෙර වූ වස්ත්‍රය නේද? මේ රහතුන්ගේ ධජය නේද? ඒ රහතන් වහන්සේලාගේ ධජය මේ ගතේ දවටාගෙන මමත් පුළුවන් විදිහට ගුණවත් ජීවිතයක් ගත කරන්න ඕන. පුළුවන් විදිහට සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න ඕන කියන අදහසිනුයි අදටත් ගුණවත් භික්ෂූන් මේ සිවුර දරාගන්නේ. හැබැයි පාපී භික්ෂූන් ඒ කාරණේ අමතක කරනවා කියනවා. මේ අරහත් ධජය ඔවුන් පිළිකුල් කරනවා. ඒ වෙනුවට ඔවුන් ගිජු වෙනවා කියනවා සුදු පාට වස්ත්‍රයට. ඉතින් මේ තවත් අනාගතය ගැන කියන්නේ දැන් මේ වෙනකොට එහෙම පසුබිමක් තාම නිර්මාණය වෙලා නැහැනේ. හැබැයි අනාගතේ මේකත් සිද්ධ වෙනවා. ඔවුන් ලාභයටමයි කැමති වෙන්නේ. කම්මැලි, කිසි වීරියක් නැහැ. ඈත දුර වනසෙනසුන්වල හුදෙකලාවේ භාවනා කරන්නට ඔවුන්ට හැකියාවක් නැහැ. ගම්වල පන්සල් වලට වෙලා කල් ගත කරනවා. ඔවුන් ජීවත් වෙන්නේ මිත්‍යා ආජීවයෙන්. ඔවුන්ට යම්කිසි ආදායමක් ලැබෙනවා නම් තමන්ගේ ශිෂ්‍යයන්ව පුරුදු කරන්නේ කිසියම් ආදායමක් ලැබෙන ජීවිතයකට සංවර වෙන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුල සීලය ගැන මනාව පෙන්වා දීලා සීලයෙන් සංවර වෙන්න කියලා නෙවෙයි ශිෂ්‍යයන් පුහුණු කරන්නේ. සමාධියක් දියුණු කරලා මේ චිත්ත සමාධිය ඇති කරගන්න තමන්ගේ ජීවිතේ සංවර කරගත යුතු විදිහ නෙමෙයි තමන්ගේ ශිෂ්‍යයන්ට කියලා දෙන්නේ. ධර්මයට අනුව යෝනිසෝ මනසිකාර කර කර ප්‍රඥාව දියුණු කරන්න ක්‍රමේ නෙමෙයි භික්ෂුන්ට කියලා දෙන්නේ. තමන්ගේ ශිෂ්‍යයන්ටත් කියලා දෙනවා කියනවා ආදි මේ ආදායම් ලබන්න පිළිවෙලවල්. ඒ අය ආදායම් ලබන පිළිවෙල උදෙසා තමයි කියනවා පුරුදු කරන්නේ. මිත්‍යා ආජීවයෙන්. මිත්‍යා ආජීවය කියලා කියන්නේ වැරදි ජීවිකාව. වැරදි ජීවිකාවකින් තමයි ඔවුන් ගත කරන්නේ. යම් භික්ෂුවකට ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ නැත්නම් ඔහුට කිසිම පිළිගැනීමක් නැතිව යනවා. ආදායම් නැති සුපේසල ප්‍රඥාවන්ත භික්ෂූන් සිටින නමුත් කවුරුත් උන්වහන්සේලාව ඇසුරු කරන්නේ. තමන්ගේ ධජය තමයි සිවුර. කළු නුගපොතු වලින් යුතු කහටින් පඳු ගහලයි ඒ සිවුර පිළියෙල කරන්නේ. නමුත් කසාවතට ගරහලා අන්‍යාගමිකයන්ගේ සංකේතය වන සුදු වස්ත්‍ර දරා ගන්නවා. දැන් ඒ කියන්නේ පින්වතුනි තව අනාගතයට යන්න ගුණවත් සංඝයාට තියෙන තැන සම්පූර්ණයෙන්ම නැතු වෙනවා. සුපේසල භික්ෂූන්ට තියෙන තැන සම්පූර්ණයෙන් නැතු වෙනවා. ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න භික්ෂූන්ට තියෙන තැන සම්පූර්ණයෙන් නැතු වෙනවා. අනාගතේ යම් මේ පාපී භික්ෂූන් සිවුර ඉවත් කරලා මේ අරහත් ධජ ඉවත් කරලා සුදු වස්ත්‍රේ පොරව ගන්නකොට ඒකත් පිළිගන්න කාණ්ඩයක් ඉඳී. එහෙම වෙනවා. ඒකත් පිළිගන්නා වූ කාණ්ඩයක් ඉඳී. නෑ ඉතින් ඔහොමත් කමක් නෑ කියලා. මොකද ඉතිහාසය ගැන විමසලා බලලා
බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා වුණේ කොහොමද කියලා විමසලා බලලා කටයුතු කිරීමක් සාමාන්‍ය ජනයාගේ දැන් පේන්නෙත් නැහනේ. දැනුත් ඕන කෙනෙකුට දහම් කතාව කියලා තම තමන්ගේ මතිමතාන්තර කියන්න පුළුවන්නේ. මිනිස්සුත් සවන් යොමාගෙන ඒක අහගෙන ඉන්නවනේ. එතකොට අනාගතයේ භික්ෂූන් ඕන එකක් කරද්දී ඒකත් හරි කියන කාණ්ඩයක් ඒත් එක්කම හැදෙනවා. කසාවත ගැන ඔවුන්ගේ ගෞරවය නැති වෙලා ගියාම චීවර ප්‍රතිවේක්ෂාවත් ඔවුන් අත්හැරලා දානවා. මේ අරහත් දජයේ පොරවන්නේ භික්ෂුව ප්‍රතිවේක්ෂාවක් සහිතව. කෙලෙස් සහගත හිතකින් නෙමෙයි. අදටත් භික්ෂුන් වහන්සේලා ඒ උතුම් ප්‍රතිවේක්ෂාව කරනවා ආචාර්ය පරපුර වලින් පැවතගෙන ආපු විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිවුර ප්‍රතිවේක්ෂා කර කර නිතර නුවණින් සලක සලකාමයි මහණෙනි පෙරවිය යුත්තේ. මේ සිවුර මම පොරවන්නේ සීතස්ස පටිඝාතාය. සීතලින් කය ආරක්ෂා කර ගැනීම පිණිස. සීතලින් කයට වෙන වෙහෙස දුරු කිරීම පිණිස. උන්හස්ස පටිඝාතාය. පරිසරයේ තියෙන උණුහුම් ස්වභාවයෙන් මේ ශරීරයට වෙහෙසක් නොවීම පිණිස. ඩාන්ස මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය. මැසි මදුරුවන්ගේ ආදී සත්වයන්ගෙන් වෙන උවදුරු වලින් මේ ශරීරය ආරක්ෂා කර ගැනීම පිණිස. යාවදේව හිරිකෝපීන පටිච්චාද නැත්තං. මේ ශරීරයේ තියෙනවා වසාගත යුතු සංගවාගෙන තබාගත යුතු ලැජ්ජාව ඇති වෙන තැන්. ඒ විලි වසා ගැනීම පිණිසයි මේ කැප විදිහට ලැබිච්ච වස්ත්‍රය. එහෙමයි භික්ෂුන් වහන්සේලා සිවුර ප්‍රතිවේක්ෂා කරන්නේ. ප්‍රතිවේක්ෂා නොකර සිවුරක් පරිහරණය කරනවා නම් ඒ සිවුර ප්‍රතිවේක්ෂා කරන මොහොතක් මේ සිවුර පරිහරණය කරන මොහොතක් පාසා ඒ භික්ෂුව සිවුරට ණය වෙනවා. ඒ හින්දායි භාග්‍යතුන් වහන්සේ වදාළේ ප්‍රතිවේක්ෂා කර කර සිවුර පරිහරණය කරන්න. මොකද මේ චීවරේ හැබැයි අයිතිකාරයා. මේ සිවුරේ උරුමකාරයා රහතන් වහන්සේ. බුද්ධ ශාසනයේ මුලින්ම තිබුණු පැවිදි උපසම්පදාව ඒහි භික්ඛු පැවිදි උපසම්පදාව මහා පින්වන්තයෙ ලැබුවේ. ඒහි භික්ඛු පැවිදි උපසම්පදාව ලැබෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ එරදිහකින්. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට ආමන්ත්‍රණය කරද්දී ඒහි භික්ඛු භික්ෂුව ඔබ මේ බුද්ධ ශාසනයට පැමිණෙන්නේ නැහැ කියලා. එපමණකින් ගිහිවෙස් ඔක්කොම අතුරුදහන් වෙලා හොඳට සිවුරු පරවගත්ත භික්ෂුව එතන පෙනී හිටිනවා. එතකොට සිවුරුත් ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදයක් විදිහට ලැබෙන්නේ. පාත්‍රෙත් ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදයක් විදිහට ලැබෙන්නේ ඒක එරදියකින්. ඒ එරදියෙන් යමෙකුට සිවුරු පාත්‍ර ලැබුණා නම් ඒ ලැබිච්ච උත්තරමිය බොහෝමයක් රහතන් වහන්සේලා. උන්වහන්සේලාට ඒ සිවුරට උරුමේ තියෙනවා. ඒ සිවුර පෙරෙව්වට ණය නෑ. හැබැයි ධර්මයේ හැසිරෙන සේක භික්ෂුන් වහන්සේලා ඒ රහතුන්ගේ දජය පොරවාගෙන ඉද්දී ඒකට ණය වෙනවා. ඒ නිසා හැමතිස්සෙම ප්‍රතිවේක්ෂා කරන්න කිව්ව භාග්‍යතුන් වහන්සේ නුවණින් සලක සලකාමයි මේ සිවුර පෙරවිය යුත්තේ. එහෙම සිවුර පොරවන්නේ නැත්නම් ප්‍රතිවේක්ෂාවකින් තොරව සිවුර පොරවනවාට වඩා හොඳයි කිව්ව බුදුරජාන් වහන්සේ ගිනිගෙන රත් වෙච්ච යකඩයක් ඇඟේ වෙලා ගන්න එක. බුදුරජාන් වහන්සේ වදාරනවා මහණෙනි ගිනිගෙන රත් වෙච්ච යකඩයක් මේ ශරීරේ වෙලා ගත්තොත් දරුණු වේදනා උපදී. සමහර විට මාරාන්තික වේදනා උපදී. මැරිලා යයි. හැබැයි මහණෙනි ගිනිගත් යකඩයක් ගතේ දවට ගත්තා කියලා නිරේ යන්නේ. පෙරේත ලෝකේ යන්නේ, තිරිසන් ලෝකේ යන්නේ. ප්‍රතිවේක්ෂාවකින් තොරව සිවුර පරිහරණය කරනවා නම් ඒ හේතුවෙන් නිරය ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ කියන දුගතිය උපදින්න හේතු වෙනවා. ඒ හින්දා ප්‍රතිවේක්ෂා කර කරමයි භාග්‍යතුන් වහන්සේ සිවුර දරන්න කිව්වේ. හැබැයි කසාවත ගැන භික්ෂුන්ගේ ගෞරවය නැති වෙලා ගියපු ගමන් ඒ අය චීවර ප්‍රතිවේක්ෂාවත් අතහැරලා දානවා. අපේ පුස්ස මහරහතන් වහන්සේ තවදුරටත් මෙහෙම වදාලා.
අභිභූතස්ස දුක්ඛේන සල්ල විද්දස්ස රුප්පතෝ පටිසංකා මහා ඝෝරා නාගස්සාසී අචින්තිය. විස සහිත හුලකින් පහර කාලා දුක් පීඩා විඳ විඳ හිටියත් ඒ චද්දන්ත හස්ති රාජයා පවා කටුක පීඩා අභියස නොසිතිය හැකි තරම් වේදනා ලැබෙද්දීත් මේ උතුම් කසාවතට ගෞරව කළා චද්දන්ත හස්ති රාජයා. මේක අතීතයේ අපේ මහබෝසතාණන් වහන්සේගේ පුවතක්. පෙරුම් පුරාගෙන එද්දි මේ සංසාර ගමනේ අපේ මහබෝසතාණන් වහන්සේ එක ජාතියක උපන්න හිමාලය වනයේ චද්දන්ත හස්තිරාජයෙක් වෙලා. මේ චද්දන්ත කුලේ හස්තිරාජයන්ට චද්දන්ත කියන නම යෙදෙන්නෙම උන්ගේ සාමාන්‍යයෙන් දල 6ක් පිහිටනවා. සාමාන්‍යයෙන් අපි ඇත්තු දකිද්දී ඒ ඇත්තුන්ට තියෙන පින්වතුනේ දල 2ක්නේ. චද්දන්ත කුලේ හස්තීන්ට එක පැත්තක දල 3 ගානේ දල 6ක් පිහිටනවා. මේ චද්දන්ත කුලේ හස්තීන් සුදු පාටයි. සුදෝ සුදු සංඛ්‍යක් වගේ සුදු පාට ලස්සන හස්ති රාජයෙක් වෙලා අපේ මහබෝසතන් වහන්සේ ඒ කාලේ වාසය කළේ. දවසක් හිමාල වනයේ ওই චද්දන්ත හස්තියා ඉන්න ප්‍රදේශෙට වැද්දෙක් යනවා. ඒ වැද්දා ඒ දඩයක්කාර වැද්දා වෙන කවුරුවත් නෙවෙයි දේවදත්ත. මේ දඩයක්කාර වැද්දා වනයේ හැසිරෙනකොට මේ වැද්දාට දැක ගන්නට ලැබුණා මනාව පිහිටි සුන්දර දල 6ක් සහිත සුදෝවන් සංඛ්‍යක් වගේ ලස්සන මේ චද්දන්ත හස්ති රාජයා. ඒ දැක්ක ගමන් මේ දඩයක්කාර වැද්දා කෙලගිලින්න පටන් ගත්තා අර දල දෙකට. අර දල දෙක දකින්නකොට මේ වැද්දාට කෙලගිලින්න පටන් ගත්තා මේ දල ටික මං කපා ගත්තා නම් මට මේ ජීවිතේ ආයේ වෙන දෙයක් හම්බ කරන්න ඕනේ. මේ දල ටික විකුණ ගත්තා නම් මට ඒක මැති ජීවත් වෙන්න කියලා. අර දල ටික ගැන මහ ලෝභයක් උපන්නා. මේ හස්ති රාජයාව අල්ලා ගන්නට නොයෙක් උපාය යෙදුවා මේ දඩයක්කාරයා. නමුත් හස්ති රාජයා ප්‍රඥාවන්තයි පින්වන්තයි. කිසිම උගුලකට අහුන්නේ නැහැ. දැන් මාස ගාණක් මේ දඩයක්කාර වැද්දා හස්ති රාජයාව අල්ලගන්නේ කොහොමද කියලා විපරම් කරනවා. ඒ විපරම් කර කිරිද්දි දවසක් අහම්බෙන් දැක්කා මේ හස්ති රාජයා පළවැල කඩාගෙන අරගෙන යනවා එක ලෙනකට. ඒ ලෙනේ සිවුරු දරාගත්ත ගුණවන්ත ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. මේ වෙන කවුරුන් නෙවෙයි පින්වතුනි. ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ යුගයක්. මේ වැඩ හිටියේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේට මේ චද්දන්ත හස්ති රාජයා හරි ආදරෙයි. වනයේ තියෙන මොනවා හරි දෙයක් පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අරගෙන ගිහිල්ලා උන්වහන්සේට පූජා කරගන්නවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේට ගෞරව සහිතව වැතීරිලා වඳිනවා. මේ හස්ති රාජයා පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ඒ මහා භක්තිය අර දඩයක්කාර කුරිරු හිතක් ඇති වැද්දා බලන් හිටියා. මේ වැද්දා කල්පනා කළා හරියට හරි. මේක තමයි අල්ලගන්න තියෙන ක්‍රමේ. මේක අව උගුල් අටවලා මදුවලට අහු කරගෙන ඊළඟට මේ බොරු වලවල් කපලා එහෙම අල්ලන්න පුළුවන් හස්තියෙක් නෙවෙයි. මේක අව අල්ලගන්න තියෙන ක්‍රමේ තමයි මේකට සමීප වෙන්න ඕන. ඒ සමීප වෙන්න හොඳම විදිහ අර භික්ෂුවගේ වෙස් ගන්න එක. මේ වැද්ද ගමට ගිහිල්ලා ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ චීවරයට සමාන සිවුරක් හොයාගත්තා. හොයාගෙන ඒක පොරවගෙන ආවා මේ චද්දන්ත හස්ති රාජයා ඉන්න වනයේට. ඒක පොරවගෙන හස්ති රාජයාට ලං වෙන්න උත්සාහ කළා.
ඒක පරවාගෙන හස්තිරාජයා ළඟට යනකොට හස්තිරාජයා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් මේ සිවුර දරාගෙන එන කෙනාට ගෞරව කරන්න පටන් ගත්තා. එතකොට වැද්දා තේරුම් ගත්තා මේක තමයි ක්‍රමේ. මේ ක්‍රමයට ගිහිල්ලා මේ හස්තිරාජයාට ඕන එකක් කර හැකි. මොකද මේ වස්ත්‍රයට මේ ඇතා සම්පූර්ණයෙන් මෙල්ලයි. ඊට පස්සේ මේ වැද්දා උපායක් යෙදුවනේ. තියුණු කියතක් අරගෙන ඒ කියත සිවුර අස්සේ හඟවාගෙන මේ හස්තියාගේ ළඟට ගියා. ඒ ගියාට පස්සේ මේ හස්තියා මේ අපේ මහබෝසතාණන් වහන්සේ සිවුර කෙරෙහි ගෞරවයෙන් පාමුල වැතිරුණා. හැබැයි මේ රහතන් වහන්සේලාගේ දජේ වූ වස්ත්‍රය පොරවාගෙන මේ ඉන්නේ ඒක ඇතුලේ ඉන්න සුදුසු එකෙක් නෙවෙයි. දරුණු ගතිය ඇති දුෂ්ට ගතිය ඇති වැද්දෙක් ඇතුලේ ඉන්නේ. ඒ වැද්ද හස්තිරාජයාට ලං වෙලා හස්තිරාජයාගේ හොඬවැල පාග ගත්තා. හොඬවැල පාගාගෙන අර කියත ඇදලා අරගෙන දල 6 කපා ගත්තා පණ පිටින් ඉද්දී. බලවත් තියුණු කර්කස වේදනා උපදිද්දී මේ මහා දැවැන්තයා සිවුර කෙරෙහි ගෞරවයෙන් ඒ ඔක්කොම ඉවසාගෙන හිටියා. සිවුර කෙරෙහි ගෞරවයෙන් ඒ ඉවසාගෙන එදා ඒ චද්දන්ත හස්තිරාජයා පඳු ගහලා සකසපු අරහත් දජේ දැකලා ඒ සැනින්ම මේ ගාථාවන් කියන්න පටන් ගත්තා. එදා ඒ තියුණු වේදනා විඳපු හස්තිරාජයා තමන්ගේ දල 6 කැපිලා වේදනා විඳ විඳ ඉද්දී මේ ගාථාවන් කිව්ව කියනවා. අනික්කසාවෝ කාසාවං යෝ වත්තං පරිදහිස්සති අපේතෝ දම සච්චේන නසෝ කාසාව මරහති. කෙලෙස් ඉවත් නොකළ කෙනෙක්, ඉන්ද්‍රිය දමනයක් නැති කෙනෙක්, සත්‍යයෙන් තොර කෙනෙක් සිවුරු දරාගෙන හිටියත් ඇත්තෙන් මේ තැනැත්තයා සිවුරට සුදුස්සෙක් නොවේ. යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ දම සච්චේන සවේ කාසාව මරහති. කෙලෙස් ඉවත් කරපු කෙනෙක් සිල්වත් වෙලා සමාහිත සිත් ඇතිව ඉන්ද්‍රිය දමනයක් ඇතිව සත්‍යයෙන් යුක්තව නම් සිවුරු දරාගෙන ඉන්නේ. ඇත්තෙන්ම එයාටමයි සිවුර සුදුසු. මේ අරහත් දජේ සුදුසු කාටද? කෙලෙස් ඉවත් කරපු කෙනෙකුට, සීලවන්ත කෙනෙකුට, සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරලා සමාහිත සිතක් ඇති කරගත්ත කෙනෙකුට, ඉන්ද්‍රිය දමනයක් ඇතිව සත්‍යයෙන් යුක්තව සිවුරු පොරවන එකයි සුදුසු. මේ බුද්ධ ශාසනය ඇතුලේ පැවිදින භික්ෂූන් කෙලෙස් නැසීම පිණිස යන්තාක් ප්‍රතිපදාවේ හික්මමින් සිටිනවද? සීලය තුල සමාධිය තුල හික්මමින් සිටිනවද? ධර්මයේ හික්මමින් සිටිනවද? ඒ සියලු ගුණවත් භික්ෂූන් සිවුර දරන්නේම ප්‍රතිවේක්ෂා කර කර මේ අපි පොරවන්නේ රහතුන්ගේ දජයයි. රහතුන් මේ සිවුර දරාගත්තේ සීතලෙන් උණුසුමින් කය ආරක්ෂා කරගන්නට, මැසි මදුරුවන්ගෙන් කය රැකගන්නට, ඊළඟට මේ ශරීරයේ විලි ඇති තැන් වසා ගැනීම පිණිස. මා තේ උදෙසා සිවුර පොරවගෙන මගේ ජීවිතයේ සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න ඕන. තේ අදහසිනුයි මේ උතුම් සිවුර පෙරවිය යුත්තේ. සීලයක් නැති, ප්‍රඥාවක් නැති, හිතට එන දේ කරන කියන අවුල් වී ගිය සිත් ඇති, කුසල් දහම් නැති කෙනෙකුට මේ සිවුර නම් ගැලපෙන්නේ. ඒ බඳු අය සිවුර ඇතුලේ ඉන්න පුළුවන්. හැබැයි එයාලට සිවුර ගැලපෙන්නේ.
මේ සිවුර ඇතුලේ ඉඳගෙන තම තමන්ගේ මතිමතාන්තර කියන හිස් පුද්ගලයෝ ඉන්න පුළුවන්. හැබැයි සිවුර ගැලපෙන්නේ. මේ සිවුර ඇතුලේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ගැනත් හෙලා පෙලා කතා කරන හිස් පුරුෂයෝ ඉන්න පුළුවන්. හැබැයි ඒ අයට සිවුර ගැලපෙන්නේ. ගණිකාවෝ වගේ තමන්ගේ කය සරසන අය මේ සිවුර ඇතුලේ ඉන්න පුළුවන්. මේ ශරීරයේ නොයෙක් නොයෙක් විදිහට හැඩ කරන්න මහන්සි ගන්න අය මේ සිවුර ඇතුලේ ඉන්න පුළුවන්. හැබැයි ඒ අයට මේ සිවුර ගැලපෙන්නේ. එකිනෙකා වාද විවාද කරගන්න කෝලාහලවල ඇලෙන අය මේ සිවුර ඇතුලේ ඉන්න පුළුවන්. හැබැයි ඒ අයට සිවුර ගැලපෙන්නේ. උතුම් ගුණවත් ජීවිතයක් ගත කරන්නේ නැතුව ලාභ සත්කාර උදෙසා විතරක් සිවුරු පොරව ගත්ත අය ඉන්න පුළුවන්. හැබැයි ඒ අයට මේ සිවුර ගැලපෙන්නේ. ඉතින් මේ රහතන් වහන්සේලා ඒ අර්ථය මනාකොට වදාරලා තියෙනවානේ. ඇත්තෙන්ම කෙනෙක් සිල්වත් වෙලා සිත සමාහිත කරගෙන පිරිසිදු අදහස් ඇතිවනන් ඉන්නේ. එයා ඒකාන්තයෙන්ම කසාවතට සුදුස්සෙක්. කෙනෙක් උඩගුණං මාන්නෙන් ඉදිමිලා නම් අවබෝධ ඥානයක් නැතිනම් සීලෙකුත් නැතිනම් එයාට ගැලපෙන්නේ සුදු වස්ත්‍රයක් තමයි. එයාට කසාවත මොනවටද? ගුණයක් නැත්තම් සීලයක් නැත්තම් ශාස්ත්‍රූ ගෞරවයක් නැත්තම් එබඳු කෙනෙකුට ගැලපෙන්නේ සුදු වස්ත්‍රය කියනවා. එබඳු කෙනාට මේ උතුම් කසාවත කුමකටද? අනාගතයේ භික්ෂූන් මෙන්ම භික්ෂුණීන්ට දුෂ්ට සිතින් ඉඳගෙන අගෞරවයෙන් තමයි කල් ගෙවන්නේ. අනාගතයේ භික්ෂූන් වහන්සේලා විතරක් නෙවෙයි කියනවා භික්ෂුණීනුත් දුෂ්ට හිතින් ඉඳගෙන තමයි කියනවා මේ හරි අගෞරවයෙන් කාලය ගත කරන්නේ. මෛත්‍රී සිතින් වසන අකම්පිත සිත් ඇති රහතන් වහන්සේලාටත් ඒ උදවිය ගරහන්ට පටන් ගන්නවා. රහතුන්ටත් ගරහන්ට පටන් ගන්නවා කියනවා මේ සිවුරු පොරව ගන්න අයම. ඉතින් ඒවා ගැන කවර කතාද පින්වතුනේ? අපි සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් චරිතාපදානයට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමියට ගැරහුවානේ සිවුරු පොරවගෙන. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා පින්වතුනේ ප්‍රසාද සංවේගයෙන් වන්දනා කර කර පිම්පුරා ගන්න තිබුණ බුද්ධ භූමිය. බුදුරජාණන් වහන්සේගේ උතුම් ජාත චේතිය, බුදුරජුන්ගේ උතුම් බෝධි චේතිය, බුදුරජුන්ගේ උතුම් ධම්ම චේතිය, බුදුරජුන්ගේ නිබ්බාන චේතිය. මේ සතර ස්ථාන කෙනෙක් පහන් සිතින් වන්දනා කරන්න යද්දී ඒ අතරමැද මිය පරලෝ ගියොත් ඒකාන්ත කොට සුගතිය උපදිනවා. ඒ තරම් පින් වැඩෙන පුණ්‍ය භූමිය. ඒ බුද්ධ භූමිය වලටත් ගැරහුවානේ සිවුරු දරාගෙන. බුදුන් උපන්නේ ලංකාවේ කියලා. ඉතින් ඒකට ඈඳී කී දෙනෙක් පව් පුරව ගත්තද? අනාගතයේ මේ දේ සිද්ධ වෙනවා කියලා අපේ පුස්ස මහරහතන් වහන්සේ වදාලා. ඒ අය රහතන් වහන්සේලාටත් ගරහන්න පටන් ගන්නවා කියලා. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේටත් ගැරහුවානේ. බුදුරජාණන් වහන්සේටත් ගැරහුවා. රහතන් වහන්සේලාගේ අසිරිමත් ජීවිතවලට මේ සිවුර දරාගත් අයම ගැරහුවා අපි දැක්කනේ. බුද්ධ ශාසනය තුල රහතන් වහන්සේලා දියුණු කරන ලද සිතින් එර්දී උපදව ගත්තා. එර්දී කියලා එකක් නැහැ කියලා මේ සිවුරු පුරවගත්ත හිස් පුරුෂයෝම ගැරහුවානේ. ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් 13 වහන්සේලාට ගැරහුවානේ. බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිවෙච්චි මහා සෑයවල් වලට ගැරහුවානේ. සෑයට බෝධියට කෙරෙන පූජාවන්ට ගැරහුවානේ. එතකොට බලන්න මේ පරිහානි කර කාලයකයි අපිට මේ ශාසනය මුණ ගැහිලා තියෙන්නේ. හැබැයි තාම පිරිසිදු බුද්ධ වචනේ තියෙන නිසා අපිට පිළිසරණක් තියෙනවා. සිල්වත් තෙරුන් වහන්සේලා ඒ නුවණ නැති දුස්සීල ඉඳුරන් දමනේ නැති හිතට එන දේ කරන අඥානයන්ව හික්මවන්ට මහන්සි ගත්තත් ඒකට ඇහුම්කන් දෙන්නේ. ප්‍රකටයි මේ දේවල්.
සිල්වත් ගුණවත් භික්ෂූන් ඒ බඳු අඥානයාව හික්මවන්ට මහන්සි ගන්නවා. හැබැයි ඒ අය හික්මෙන්නේ. උඩඟු කමින්ම ඉන්නවා. ඉදිමිලාම ඉන්නවා. තමන් ගත්ත මතේම කැරකි කැරකි ඉන්නවා. මේ කියන්නේ සත්‍ය නේද කියලා පිළිගන්න තරම් හිතක් ඒ අයට උපදින්නේ. ඒගොල්ල හැදෙන්නේ ආන්නේ විදිහට. ඔවුනොවුන් කෙරෙහි ගෞරවයක් නැහැ. උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නැහැ. හරියට රතාචාර්යාට කීකරු නැති අස්සයෝ වගේ. රතාචාර්යාට කීකරු නැති අස්සයෝ තම තමන්ට ඕන පැත්තේ රතේ ඇදගෙන යනවනේ. හික්මවා ගන්නට බෑ. ඒ වගේ යහපත් භික්ෂූන්ගේත් භික්ෂුණීන්ගේත් කාලය අවසන් වෙලා යනකොට අනාගතේ පහළ වෙන්නේ ඕන් ඔය කාරයේ වත් පිළිවෙත් තමයි. අනාගතයේදී මේ භයානක තත්ත්වය ඇති වෙන්නේ. ඒක සිද්ධ වෙන්න කලින් ධර්මයට කීකරුව මෘදු සිත් ඇතිව මාන්නයක් නැතිව ඔවුනොවුන් කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්න ඕන. ඔන්න අපේ මහරහතන් වහන්සේ පුස්ස මහරහතන් වහන්සේ මේ අනාගතයේ ඇතිවෙන සෝචනීය තත්ත්වය ගැන විස්තර කරලා අවසානයේ වදාලා ආරක්ෂාවෙන්ට ක්‍රමේ. ආරක්ෂාවෙන්ට ක්‍රමේ වදාලා මේක හරි වැදගත්. අපිට අපේ මේ ජීවිතේ මේ භයානක වදුරුවල ගැටෙන්නේ නැතිව ආරක්ෂා කරගන්නට. ධර්මයට කීකරුව වාසය කරන්න ඕන. මෘදු සිත් ඇතිව වාසය කරන්න ඕන. මාන්නකාරකමක් නැතිව වාසය කරන්න ඕන. මේ මාන්නකාරකමක් නැතිව වාසය කරනවා කියන එකේදී පින්වතුනි මෙන්න මේ කාරණේ දරා ගන්න. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය කියලා සිහි කරගෙන වාසය කරන්න ඕන අපි. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ ගැන දරන්නේ මෙහිම ආකල්පයක්. සත්තා මේ භගවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ. මගේ ජීවිතයේ යහපත පිණිස මට මඟ පෙන්වන ශාස්ත්‍රුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේය. ශාවකෝ හමස්මි. මම වනාහි ඒ බුදුරජුන්ගේ ශ්‍රාවකයා වෙමි. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම සියල්ල දන්නාසේක. අහං නජානාමි. මං කිසිවක් දන්න කෙනෙක් නෙවෙයි. ඔන්න ඔතන රැකවරණ තියෙනවා. මාන්නකාරකමේ නම් අපිට කිසි රැකවරණයක් නැහැ. හැබැයි බුදුරජාන් වහන්සේ ගැන ওই විදිහේ හිතක් තියෙනවා නම් ආන් එතන අපිට රැකවරණේ තියෙනවා. ඔවුනොවුන් කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්න ඕන. මෛත්‍රී සිත් ඇති කරගන්න ඕන. කරුණාවන්ත ජීවිතයක් ගෙවන්න ඕන. සිල්වත් වෙලා සංවරයෙන් යුක්තව පටන්ගත් වීරිය පවත්වන්නට ඕන. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන්න ඕන. වීරියෙන් වාසය කරන්න ඕන. රහතන් වහන්සේ ජීවිතේ රැකගන්න අපිට කරපු අවවාද මෙත්ත චිත්තා. හොඳ මෛත්‍රී සහගත සිතක් ඇති කරගන්නට. කාරුණිකා කරුණාවන්ත ජීවිතයක් ගත කරන්නට. සීලේසු සංවතා හොඳට සීලයෙන් සංවර වෙන්නට. ඉන්ද්‍රිය දමනය කරගන්නට. ආරද්ධ විරියා කෙලෙස් තවන වීරියෙන් යුක්තව වාසය කරන්නට. පහිතත්තා ධර්මයේ පිණිස දැඩිව වීරිය කරන්නට. නිච්ඡන් දල්හ පරක්කමා නිතරම දැඩි වීරියකින් ජීවිතේ දෙවණියට තියලා ධර්මයේ හැසිරෙන්න. ඒකයි රැකවරණේ. ඒකයි රැකවරණේ. ජීවිතේ දෙවණියට තියලා ධර්මයේ හැසිරෙන එක. පමාදං භයතු දිස්වා අප්පමාදං ච khematu භාවේ තට්ටංගිකං මග්ගං පුසන්තා අමතං පදං. පුස්ස මහරහතන් වහන්සේ වදාළ අන්තිම අවවාදේ. ධර්මයේ හැසිරෙන්ට ප්‍රමාද වීම භයානක දෙයක් වශයෙන් දකින්න ඕන. අප්‍රමාදය කෙම්බිමක් වශයෙන් දකින්න ඕන. ඒ අමා නිවන ස්පර්ශ කිරීමට
ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වඩන්ට ඕන. ඒක තමයි උතුම් මහරහතන් වහන්සේ අපට කරපු අවසාන අවවාදය. ධර්මයේ හැසිරීම කල් දානවා නම් ඒ ප්‍රමාදය භයානක දෙයක් විදිහටමයි දැක්ක යුත්තේ. ඇයි පිංගුතුනි භයානක? මේ බුද්ධ ශාසනයේ කාලයෙන් කාලෙට ඈතට යන්න පරිහානි මුඛය කරා යනවනේ. ශාසන පිළිසරණ අහිමි වෙවි යනවනේ. ඒ අහිමි වෙවි යන ජීවිතේ අපි ලැබූ ජීවිතෙත් අනුක්‍රමිකව වයස ගෙවි ආයුෂ ගෙවි අවසන් වෙනවනේ. අපිට තියෙන අවස්ථාව වේගින් අහිමි වෙනවා. අපේ ජීවිතෙත් ආයුෂ ගෙවෙනවා, බුද්ධ ශාසනෙත් පිරිහීගෙන යනවා. ධර්මයේ පිළිසරණත් අහිමි වේගෙන යනවා. ඒ නිසා ප්‍රමාද වීම කියන එක බොහොම භයානක දෙයක් විදිහට දකින්න ඕන. ධර්මයේ හැසිරීම පිණිස යම් අප්‍රමාදයක් ඇද්ද? එයම ക്ഷേම භූමිය කියලා කිව්වේ කාන්තාරයක් මැද හමු වෙච්ච ආරක්ෂිත ස්ථානේ. මේ සංසාර ගමනේ අපිට හම්බ වෙච්ච ආරක්ෂිත ස්ථානේ බුදුරජුන්ගේ ධර්මය. ඒ ධර්මයේ හැසිරීමට ලැබුණු අවකාශය ඒකම ക്ഷേම භූමිය විදිහට දකින්න ඕන. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. පැහැදිලිව, निराවුල්ව, පිවිතුරුව තියෙන මේ උතුම් සී සද්ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම දියුණු කරන්න කියනවා. නිවන ස්පර්ශ කරන්න නම් එහෙනම් අපිත් මහන්සි ගන්න ඕන. බුදුරජාන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයට අනුවම ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්න, සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න. ඉතින් අපිට මේ අවවාද අප්‍රමාදීව වීරියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරලා නිවන ස්පර්ශ කොට අමා නිවනේ සැනසී පිරිනිවන් පාවදාළ පුස්ස මහරහතන් වහන්සේ. ඒ පුස්ස මහරහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. පුස්ස මහරහතන් වහන්සේ ඇතුළු නිවනේ සැනසුන ඒ උතුම් රහතන් වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කොට අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය අපටත් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාව තුළින් අප රැස් කළා වූ සියලු පින් අනුමෝදන් කරමු. අපි පළමු කොට සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන අපගේ පින අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. පින්වතුනි, අපේ ගුරු දේවයන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට පරිවර්තනය කරපු නිසා අපි අද මේ ධර්මයේ අපිට තේරෙන විදිහට ඉගෙන ගන්නේ. අපේ ගුරු දේවයන් වහන්සේ මීට බොහෝ කලකට පෙරයි තේරී ගාථා පොත් වහන්සේ ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලා ලෙස පරිවර්තනය කළේ. ඉතින් මේ පොත් වහන්සේ කියවනකොට ඒ රහතන් වහන්සේලා අපට ලබා දීපු අවවාද, ඒ රහතන් වහන්සේලා ජීවිතේ හැඩගස්වා ගන්න අපට කියා දීපු විදිහ අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හැබැයිම රහතන් වහන්සේලාව මනවින් දැක ගන්න පුළුවන්. ඉතින් මේ රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා අපේ ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම සාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන පින්වත් අශානුදීත් මහත්මයාගේ නමිනුත් පවුලේ හැම දෙනාගේ නමිනුත් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න.
පින්වත් අශාන් උදීත් මහතාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. කොරියාවේ සේවයේ නියුතු සියලු දෙනාට මේ සියලු පින්වල ආශිර්වාදින් කිසිම කරදරයකින් බාධාවකින් තොරව ඒ තම තමන්ගේ දැහැමි රැකී රක්ෂා සුවසේ සාර්ථකව කරගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණින් ඒ විදේශගතව සිදු කරන රැකියා කටයුතු සුවසේ කරගෙන ඒ වගේම සුවසේ දෙහම් ඇසුරත් ලබාගෙන සුවසේ තමන්ගේ ජීවිතේ පින්දහමුත් රැස් කරගෙන මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධයේ පිණිස තම තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්නට ඒ හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය කරන පින්වතුන් බලාපොරොත්තු වෙන අයුරින්ම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලෝකවාසී හැම දිනාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් රැස් වූ පිනේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දානය සිද්ධ කරේ නොම්බර 131කින් සී වලහේන පල්ලෙගම පැපිලියවල ලිපිනේ පදිංචි පින්වත් අශාන් උදිත් මහතා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. ඉතින් ඒ සෑම සියලු දෙනාට විශේෂයෙන් ආච්චි අම්මාට සීයා තාත්තාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තවදුරටත් සුවසේ පින් කරගන්නට සුවසේම දහමේ හැසිරෙන්නට ඒ අයට වාසනාව ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ ගෞතම සාසනය තුල සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.